මෙතෙක් පහළ සියලු මුතුන් බුදු පියාණන් වහන්සේලාට নমස්කාර වේවා. ලෞතර තථාගත ගෞතම මාමෑණී මහා කාණික සම්මා සම්බුදු පියාණන් වහන්සේට নমස්කාර වේවා. ධර්ම ශ්‍රවණේ කොට නිවන් දකින්නට වෙරවීරිය දරමින් ඒ උතුම් සත් අරමුණ ඉෂ්ට කර ගන්නට මේ ධර්ම කරුණු හැම කෙනාම භාවිතා කරොත් තුන් ලෝක වාසීන්ම භාවිතා කරොත් සංසාර ගමන අවසන් වෙන බව අපි නොදන්න අයත් මතක තබා ගත යුතුයි. සසර පවතින හැටිත් සසර ජරා මරණ දුක නැති වෙන හැටිත් කියලා ආර්ය අනාර්ය වශයෙන් මේක කොටස් දෙකක් වෙනවා. ආර්ය මාර්ගය කියලා කියන්නේ සංසාරේ දුක ජරා මරණ දුක නැතුව තමන්ගේ ජීවිතේ වෙනස් වෙන හැටි. අනාර්ය මඟ කියන්නේ සසරේ හැමතහම ඉපදෙමින් මැරෙමින් දුක් ගැහැට විඳිමින් යන මේ තල 31 තුල පැත්ත. මේ තල 31කින් එහා පැත්ත ජරා මරණ දුක නැති ප්‍රිය විප්‍රයෝග දුක් අප්‍රිය සංපයෝග දුක් නොලැබීම් පිළිබඳ පසුතැවීම් තැවිලි දුක් නැති උතුම් ස්ථානය. ඒ ස්ථානයට යන්න කිසි කෙනෙකුට Tamanට දැනගන්න ක්‍රමයක් නැහැ. සම්මා සම්බුද්ධ වචනේ දැනගැනීමෙන් හැර ඒ භාවිතෙන් හැර ජරා මරණ දුක කාගවත් නැති වෙන්නේ නැහැ. එම නිසා තුන් ලෝක වාසී හැම කෙනාම දේවීය ලෝකද බ්‍රහ්ම ලෝකද මනුස්ස ලෝකද සතර ආපාද සම්බුද්ධ වචනේ අවබෝධ කරගත්ත දවසට Taman ඉන්න ස්ථානෙන් නැවත ප්‍රතිසන්දි වෙන්න තියෙන සියලු සංස්කාර ධර්මයන් අවෝසි වෙලා යනවා. නැවත මේ ජරා මරණ දුක ගෙනත් දෙන්න තැනක උපදින තත්ත්වය අවෝසි වෙලා අන්න අර කවදාවත් නොමරන තැන තමන් පහළ වෙනවා. ඒ අජරාමර භාවය. මෙහෙම පෙරණම් පෑම මේ තල 31 තුල හෝ දකින්නට බෑ. මේ තල 31 තුල සියලු කැළඹිලි සහිත ව්‍යාධි සහිත මේ ලෙඩ රෝග සහිත මේ විකෘති තලය තමයි මේ තල 31. මෙහෙම පහළ වෙලා තමයි මෙහෙදිමයි ඒක මෙහෙ පහළ වෙන්නේ කහොසි කරගන්න වෙන්නේ. අන්න ඒක අහෝසි කරගන්න තමයි ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් තනියෙන් මාර්ගය හොයාගෙන අපිට දේශනා කරන්නේ. ඉතින් අපිට ඒ සඳහා හැකියාව තිබිය යුතුයි. මේ බලය තිබිය යුතුයි. මේ වයින් ගැලවීම සඳහා නැතුව බෑ. නැතුව ලේසි නෑ. ඒ තමන්ගේ සංසාර පුරුද්ද තිබිය යුතුමයි. සසර පුරුදු කරනවා කියන්නේ මේව දුක ලෙස දැකලා මේවා දැන් අපි මේ කොහොම හිටියත් අද හැංගිලා නේ ඉන්න වෙලා තියෙන්නේ. කවුරුත් බයෙන් ඉන්නේ. ඇහැට නොපෙනෙන සම්මතයි කියන විදිහට ওই වෛරස් එකක් එහෙම සම්මත ලෝක මිනිසු කියන එකම අපි කියමු කමක් නැහැ. වෛරස් එකක් ඇවිල්ලා නෙපෙනි මේ වෛරස් එක ඇවිල්ලා එකපාරට මැරිලා වැටෙන තත්ත්වයටපත් වෙනවා නම් නිකම් මේක තුලින් තේරුම් ගන්න මේ තියෙන සල්ලි භාගයෙන් මේ බඩු මුට්ටු වලින් කරන රංගපෑම මොකක්ද කියලා. ඒක අවබෝධ වෙන්නේ නැහැ මේ මහා ඉහළට ඉගෙන ගත්තා කියලා. මේ හයි මහා ලොකු බලයක් තිබ්බා කියලා ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒක අවබෝධ වෙන්න සංසාර පුරුද්ද තියෙන්න ඕන. ඔබ සමග ඉන්න කෙනෙකුට මේක අවබෝධ නොවිය ඔහු වෙන පාර ගියා කියලා ඔබට අදාළ කරගන්න එපා. ඒක යාගේ පුරුද්ද. එම නිසා මේක ඔබ ලැබපු පුරුද්ද ඔබට විතරයි ඒකයි තියෙන්නේ. තම හැම කෙනාම මෙසේ සිටිස තුන් ලෝකෙමයි. දිව්‍ය ලෝකද බ්‍රහ්ම ලෝකද. ඒ දෙවියොත් ධර්ම ශ්‍රවණය කොට නිවන් දකින්නේ. බ්‍රහ්මයොත් ධර්ම ශ්‍රවණය කොට නිවන් දකින්නේ. තුන් ලෝකෙම බුදුන් වහන්සේ කෙනෙක් සරණ ගිහිල්ලා මේ මාර්ගය භාවිතා කරලා තමයි සසර දුක නිවා ගන්න. මේ දුක තියෙන එක ලෝකයක්. ඊළඟට දුක ඊට අපි විඳින මේ තරම් දුක් නැති වුණාට ජරා මරණ දුක තියෙනවා අනිත් සියලු තැන්හි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල. අපිට වඩා දුක තියෙනවා പ്രേත ලෝක, යක්ෂ ලෝක, අසුර ලෝක, සතර අපාගත සත්‍යෝ අපිට වඩා දුක් විඳිනවා. හැම මොහොතක්ම මහා අසහනයක් එතන. දැන් අපිට තේරුම් ගන්න මේ දුක යනු කුමක්ද තේරුම් ගන්න තේරෙන්න ඕන. අපි දැන් හැංගිලා ඉන්නේ මූණ වහගෙන ඉන්නේ. මූණ වහන් හිටියත් මැරෙනවා.
මොන ක්‍රමෙන් ආරක්ෂා වෙන්න හැදුවත් මැරෙනවා. මේක යුගය පිළිබඳ ප්‍රශ්නයක්. යුගයේ මාරු වීම පිළිබඳ ප්‍රශ්නයක්. එම නිසා අපි යොදන උපායවල ඒකට කොයිතා හරියයිද කියලා ඉදිරියේදී බලා ගන්න පුළුවන් ඔබට. නේද? එම නිසා මේ හැම එකටම සරණ දහම විශාලා මහනුවරට දහම යද්දි තමයි මේ ප්‍රශ්නේ නැවතුනේ. නේද? දහම ආවම තමයි පූතිගත තිස්ස හාමුදුරුවෝ සූපත් වෙන්නේ. අපි මෙච්චර දන්න පිරිසකටත් මේක අවබෝධ වෙච්ච එක පුදුමයි. දැන් යුරෝපේ රටකට ප්‍රශ්නයක් නැහැ. මිනිස්සු මෙලෝදියක් දන්නේ නැහැ. මිනිස්සු මේ සුදුසුකම ලැබලා නැහැ මේ වහන්න. ඒකනේ එහෙ ඉපදුනේ. මෙහෙ ඉපදෙන්නේ මේ ආසියා දිග රටක විශේෂයෙන් ලංකාව ඉන්දියාව වගේ රටවල ඉපදෙන්නේ මහ සුදුසුකම් තියන අය. ඉන්දියාවේ ඒ සුදුසුකම් නැති අය ඉපදිලා පින බලවත් කොටගත්ත මිත්‍යා සංකල්ප වැළඳගත්ත ප්‍රමාණය නිසා මේ විපාක විඳිනවා. එතකොට මේ සම්බුදු පියාණන් වහන්සේ සරණ යන්න මහපින් කරපු අය ඉන්න රට මේක. මේක ධර්මද්වීපේ. එම නිසා දැන් අපි තේරුම් ගන්න උත්සාහ කළ යුතුයි දෙවියොත් බුදුහාමුදුරු සරණ යනකොට. බ්‍රහ්මියොත් බුදුහාමුදුරු සරණ යනකොට. දෙවියොන්ට තියෙන ප්‍රශ්න බුදුන් වහන්සේගෙන් අහලා විසඳගත්තකොට. සක්දෙවිඳු පවා මේ දිව්‍ය ලෝකයට අධිපති සක්දෙවිඳු පවා ප්‍රශ්න අහලා Tamanට තිබුණු ගැටලුව අහලා ඒ කියන්නේ සසර පිළිබඳ ගැටලුව අහලා සෝහාන් වුණු බව බුදුහාමුදුරු සරණ ගිය බව නේද? අපි ඉතින් මතක තියාගත යුතුයි. ඒ නිසා මේ ජරා මරණ දුක මේ තල 31 තියෙනවා. කොහේ හිපදුනත් මැරෙනවා. හැම මොහොතක්ම දුකෙන් ඉන්න සතර අපායත්. ඒ ගාන්ටම මනුස්ස ලෝකෙ දැන් වැටිලා. මිනිස්සෙක් එක්ක කතා කරන්න නිදහස නැති වෙලා. තමන්ගේ වෙනදා නිදහසේ තිබුණු සියලු පාරවල් වැහිලා. සූර්යයට මොකුත් වෙලා නැහැ. හැමම සූර්ය පායනවා තාම. මහ පොළොවේ ජල උල්පත් එහෙමම තියෙන. ඒව මොකුත් වෙලා නැහැ. මේ පොඩි වෙනසක් වෙලා තියෙන. පොඩි මේ අපේ වචනින් කියොත් ඔය වෛරස් එක. අපි හිමනේ කියන්නේ වෛරස් කියලා දැනට කියමු. කමක් නැහැ. ඒ වෛරස් එක මේ තරම් හානියක් අපට කරනවා. මේක යොදාගෙන සසර ගැන තේරුම් ගන්න හැමෝටම බෑ. සිදුවත් බෝධිසත්වෝ සතර පෙර නිමිති දැකලා දුක හොඳට අවබෝධ කරගත්තා. එතනින් තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගයක් උමනයි කියලා මේ සතර පෙර නිමිති තුලින් ඥානෙ පහළ වෙන්නේ. මේ මහා උවමනාවක් පහළ වෙන්නේ. ඉතින් අපිටත් දැන් පේන්න තියෙනෝනේ. ජරා මරණ දුක මරණ ගංගාවල් වල පාවෙනවා ඉන්දියාවේ. බල්ලෝ ඇදන් කන හොඳ මහා ලොක්කෝ වගේ හිටපු මිනිස්සු මැරිලා ඒ මරණ බල්ලෝ ඇදන් කනවා. ඒ මරණේ වකුගඩු කපා ගන්න විකුණන්න. එතකොට පේනවද මොනතරම් පහත් මට්ටමකද මේ ලෝකේ ඉන්නේ කියලා. ඔය වීඩියෝ දාලා තියෙන්නේ මාධ්‍යයට. මේ මරණවල තියෙන දේපලත් ගලව ගන්නවා. එතකොට මේ තල 31 තුල කොහෙද හොඳින් ඉන්නෙත් මොරුන්ට බයයි. ඉන්නෙත් අනිත් මිනිසුන්ට බයයි. ඊළඟට වෛරස් බය. ඊළඟට මරණ බය. තුන්ලෝ විශාලා මහනුවර ටික නැද්ද? තියෙනවා. ලෝකෙටම තියෙනවා. හැබැයි අපිට හිතෙන්නේ නැහැ. විශාලා මහනුවරට මේ දහම යනකොට බුදු පියාණන් වහන්සේ වඩිනකොට සුද්ධ වෙලා ඉවරයි. උන්වහන්සේ විශාලා මහනුවර පාතියන්නට පෙර ඒ අරමුණු කරත් ඒ සිද්ධ සුද්ධ වෙනවා. සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුගේ තියෙන අසිරිමත් සෙනෙහස බලය. උන්වහන්සේ හට වඩිනකොට ඒ පරිසරය නිවිලි ඉවරයි. එකපාරට මේ වතුරු දහන්නුනේ කොහොමද කියලා බැලුවේ මේ බුද්ධාලෝකයේ තුල. ඒ බුදුන් වහන්සේ සහ පරිවාර රහතන් වහන්සේලා වඩිනකොට මේ අසිරිමත් දර්ශනෙන් අර පෙරපින් තියන අයට හිතුණා උත්තමයන් වහන්සේලා නිසා තමයි මේ ප්‍රශ්නේ විසඳුනේ කියලා. ඒ කියන්නේ අන්නේ වචනේ අහගත්ත ඇවිල්ලා. අන්නේ වචනේ තමයි රතන සූත්‍රය කියන්නේ. ඒ කියන්නේ මිනිහෙක් සිල්වත් වෙන හැටි. සමාධිගත වෙන හැටි හිත කෙලෙසුන්ගෙන් මුදවල සූපත් කරගන්න හැටි. කය පවෙන් තොර කරගන්න හැටි. සිත පවෙන් තොර කරගන්න හැටි. ඒ කියන්නේ සීලවන්ත වෙන හැටි. හිත පවෙන් තොර වෙනවා හිත සමාධිගතයි. නේද? නිවර්දිව මේ දුකෙන් තොරව දුක තුල දුකෙන් තොරව දුකට නොඇලී ජීවත් වෙන හැටි. ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා. ඒ සාන රතන සූත්‍රේ පණිවිඩේ තියෙන්නේ. බුදුන් සරණ යන හැටි, දහම් සරණ යටි, සංඝ සරණ යන හැටි.
බුද්ධ වචනේ කිව්වත් ගුණයි කොහොමද? කිව්වත් මෙනෙහි කරත් ගුණයි. පොතක ලියුවත් ගුණයි. භාවිතා කරොත් කොහොම ඇත? නේද? භාවිතා කරොත් තමයි සදහටම ජරා මරණ දුක නැති වෙන්නේ. නොමැරෙන තැනක පහළ මේ තැන්වල පහළ වෙලා මේ විඳින දුක මදි. පණ දාගෙන ඉස්කෝලේ ගිහිල්ලා ලබාගත් උසස් අධ්‍යාපනයෙන් රස්සාවක් කරන්නේ ඇයි මැරෙන්නේ මේ අමුතු වෙන්නේ. අපිට එච්චර දුර හිතෙන්නේ නැහැ. ප්‍රශ්න තියෙන කවුරු හරි පෙන්වන්නම ඕන. පෙන්නලත් හිතෙන්නේ නැත්නම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ මැරෙන්නේ ඇයිනේ දෙයනේ නේද? මොනතරම් ප්‍රශ්නද මැරෙනවා කියන්නේ. ඒ මිනිස්සු ඉතින් ජීවත් වෙන ආසය මැරෙනවා. කවුද මැරෙන්න ආස? ඉතින් අවසාන මොහොතේ දැඩි සත්කාරයට ගිහිල්ලා දැඩි සත්කාරේ මැෂින් එකට ගැහුවට පස්සේ මනුස්සයා ඉතින් මතක් වෙන්නේ ඒව මතක් වෙනවනේ. ඒ දිගට ඒව වැඩ. ඒක නවතින්නේ නැහැ. ඉතින් මතක් වුණා කියලා මොනව කරන්නද ඒක? මොනක් කරන්න බෑ. අන්න මේ ඔක්කොටම තියෙන එකම මඟ කාටත් පිළිගන්න වෙයි බොහොම ඉක්මනින්. නුවණැත්ත මේ අවබෝධ කරගනි සම්මා සම්බුද්ධ වචනේ. හිත පවෙන් ගලව ගන්න හැටි, හිත කෙලෙසුන්ගෙන් මුදව ගන්න හැටි. හිතට කෙලෙස් එනකොට හිතට මේව පේන්නේ නැහැ. Tamanට දර්ශනය වෙන හැටි. Taman නොදකින්නෙක් ලෙස මෙච්චර කලක් ජීවත් වුණේ. හිතට කෙලෙස් එනවා, හිත කෙලෙස් මගින් ක්‍රියාත්මක වෙනවා. හිත කය වචනේ තුන්දරම කෙලෙස් මුල් කොට ක්‍රියාත්මක වෙනවා. හැබැයි දන්නේ නැහැ. දැනගන්න විදියක් නැහැ. දැනගන්න විදියක් තිබුණේ නැහැ. අන්න එහෙම අපි තත්ත්වෙක හිටියේ සහ ඉන්නේ. එතකොට දැන් ඔබට මාර්ගය තියෙනවා මේක අවබෝධ කරගන්න. හිත කෙලෙසෙනකොට, හිතට කෙලෙස් එනකොට ඒ කෙලෙස් වලින් අපේ කය, සිත, වචනේ තුන්දර ක්‍රියාත්මක වෙනකොට තුන්දරෙන්ම අකුසල් කරනකොට, පව් කරනකොට ඒ පවෙන් නැවත භවයේ අවුල් වෙනවා. පවෙන් භවයේ ජරාවටපත් වෙනවා. නැවත දුගතියක උපදින්න සුදුසුකම් හදා ගන්නවා. මනුස්සාත්මෙදී යම් සුගතියක්. මනුස්සාත්මෙ උසස්නේ ටික. හැබැයි අමතක කරන්න එපා මනුස්සාත්මවල තමයි වැද්දෝ ඉන්නේ කැලෑවල. මිනිමස් කරන අප්‍රිකානු වැද්දෝ ඉන්නේ මනුස්සාත්මෙ. ඉතින් මනුස්සාත්මෙ අපි මේ ටික දෙනෙක් මෙහාට වෙලා හිතාගෙන ඉන්න හොඳයි කියලා. අපි හිතන්නේ ටිකයිනේ පටුයි අපි. මේව අපි හිතන්නේ ටිකයි. හැබැයි අපි වෙන විද්‍යාත්මක දියුණුවක් ගැන එහාට හිතනවා. බුදුහාමුදුරුවෝ වෙන්නේ ලෙඩක් වුණාම විතරයිනේ අපිට. ප්‍රශ්නයක් වුණාම විතරයි. මේ තුන් ලෝකෙම සරණ යන බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදේ අපි පැත්තකට විසි කරලා වෙන දේවල් කරේ ගහගෙන ඉන්නේ. ඒක නිසා දැන් කාලේ ඇවිල්ලා තියෙනවා අපිට ඇත්තට විශාලා මහනුවර මිනිස්සු ඒ තුන්බිය දුරුවීමත් සමග ලැබපු ඒ අසිරිමත් බලය කුමක්ද කියන්න විමසූ කල බුදුන් වහන්සේගෙන් ලැබුණු පණිවිඩය රතන සූත්‍රයේ අවබෝධ කරන් මගඵල ලැබුවා. අපිටත් ඒ මගඵල ලැබනෝ කියන්නේ සීල සමාධි ප්‍රඥා තුන ජීවිතේ බවට පත් වෙන එක. සීලය කියන්නේ ඔබෙන් අහුව සීලය කියන්නේ කුමක්ද? ඔබ කියාවි පන්සිල් ගන්න එක කියලා. ඒක ඔබ කියාවි අටසිල් ගන්න එක කියලා. ඔබ කියාවි මේ උපෝසත අෂ්ටාංග සීලය ගන්න එක කියලා. කමක් නැහැ. ඔබ පොඩි පටු අර්ථකථනයක් කරන්න. සීලය කියුවම තියෙනවා ආර්යකාන්ත සීලය සදහටම මොන මොහතකවත් හිත කය වචනෙට පව් අරමුණු වෙන්නවත් නොදී හිත ඉම් මුදව ගන්න ශක්තිය ආර්යකාන්ත සීලය. පහකට සීමා කරන් පස්පව් ටිකක් වළක්ව ගන්න එකත් උසස්. ඒකත් සීලයක්, ඒක පංච සීලය. අට ආකාරයකට සමාදම් වෙලා ඉන්න එක අෂ්ටාංග සීලය. නේද? බුදු සසුන කියන්නේ සියලු සංස්කාරයන්ගෙන් හිත පවට බර සියලු සංස්කාරයන්ගෙන් හිත මුදවලා තබමින් පුණ්‍යාවි සංස්කාරයත් ජරා මරණ දුකට අයිති කියා නැවත භවයට එන්න උදව් වෙන ධර්මතාවක් කියා දකිමින් ඒ අවබෝධයද ලබා ගන්න තරම් හිත දුර යන හිත තුල තියෙන දේ මේ පණිවිඩය බොහෝ දුරකට අවබෝධ කරගන්න තියෙන ගැඹුරු පණිවිඩයක්. පුණ්‍යාවි සංස්කාරයත් සංස්කාරයක් එයත් දුකට අයිති දෙයක්. දැන් අපි ඕනම් මේ කවුරු කතා කරන්නේ දේපල ගැනනේ. පෙරේත කමට කතා කරන්නේ දේපල ගැනනේ. ඒ දේපල තියෙන අය නෙමෙයි මැරෙන්නේ ඉතින්. හිතලා බලන්නකෝ. නැත්ද කියලා.
දැන් ඉන්දියාවේ ඉන්න ඔය සිටුවරු රටෙන් පැනලා යන්න කැමැත්තේද ඉතින්? තමන්ගේ ව්‍යාපාර දමල ගහලා මිනී පාවෙන රට උනේ අවසානයේ කොච්චර සිටුවරු ජෝතියලා මෙණ්ඩකලා සිටුවරු හේතුණු රටනේ. නේ කොයිතරම් සිටුවරු අනේ පිළි සිටුවල පහළ වුණු රට. අදත් සිටුවරු වගේ සල්ලිකාරී ඉන්න රට. අද කෝ මේ මිනිස්සුන්ට මනුස්ස ලෝකේ සැප. කෝ අපිට සැප. නේද? අපිට අපි විමසන්නේ චුට්ටයිනේ බුදුදහම. සීමා කළානේ පැයකට දෙකකට විනාඩි 5කට වැඳීමට පහනක් තියලා වැඳ පැන් එකක් තිබ්බ රවට්ට ගැනීමට. ඒවා යුතුයකම ඒවා චාරිත්‍ර. නමුත් බුදුදහම මහා අවබෝධ කරන්න තියෙන දෙයක්. බුදු වුණු දවසේ උන්වහන්සේ හිතුවේ මේක ගැඹුරු දහමක් අනුන්ට කිව්වට තේරෙන්නේ නැහැ. මේක හරි අමාරු දෙයක්. ඉතින් මේ සිත තුළ තියෙන මේ චූටි පණිවිඩය එහෙම හිතුවේ ඇයි මිනිස්සු? හරි නේද එහෙම හිතපු අපිට අවබෝධ වෙලාද? අපිට අවබෝධ වෙලා නම් අපි දැන් තේරුම් ගන්න ඕනේ මේ තියෙන සිද්ධි ටික ඇති. විශාලා මහනුවර වගේ වෙච්ච මේ ලෝකෙට එදා ඉන්දියාවේ විශාලා මහනුවර උණු සිද්ධියද මුළු ඉන්දියාවටත් මුළු ලෝකෙටත් වෙලා. බලන්න අපිට දැන් පුළුවන්කම තියෙන්න ඕන බුද්ධ වචනේ එහෙනම් අවබෝධ කරගන්න. මම මේ තාම කතා කරන්නේ දහම කියන්නට පෙර දහමක අවශ්‍යතාවෙන්න ඕන මෙන්න මේ සිද්ධි මත කියලා. ඔබ තුල මතු කිරීමක් කරන්න. මොකද ඔබ හිතන්නේ නැහැ ඔබ පුවත්පත් සිරස්තල බලලා පුවත්පතක් කියලා හිතලා පැත්තකට දානවා. මේක ලෝක ස්වභාවය කියලා හිතන්න ඔබ පුරුදු වෙලා නැහැ. එහෙනම් ලෝක ස්වභාවයෙන් මාත් මුණ දෙන්නේ මේකට. මෙවැනි ප්‍රශ්න තියෙන ලෝකෙක මම ඉන්නේ කියලා. ඔබ හිතන්න තරම් දුරදිග නොවන පිරිසක් ඉන්නේ. ඔබ නෙවෙයි මුළු ලෝකේ කවුරුත් එහෙමයි. ඔව් අපිව අමතක කරගත්ත ලැප්ටොප් එක නිසා කම්පියුටරේ නිසා. අපිට මේ හිතන්න තියෙන පාර වහගෙන අපි මේ පැත්තේ කෙලවරකට ගිහිල්ලා තියෙන්නේ. ඒක යනවා. බලෙන් කිව්ව බුදුන් වඳින්න කියලා වඳින්න නැති යුගයකටම අපි ඇවිල්ලා. එම නිසා බුදුහාමුදුරන්ට වැඳ ඔබ දකින්නවද වියසනවලදී බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආරක්ෂා වෙනවා. බෝධීන් වහන්සේලා ආරක්ෂා වෙනවා. සුනාමිය ගම් වතුර ඒවා විතුරු කරන් ගහගෙන යනවා. අපිට එකෙන් ආදර්ශ ගන්න අපිත් ශාසනය බවට පත් වෙනවා නම් අපිත් ආරක්ෂා වෙනව නේද? සචිත්ත පරියෝධපණං ඒතම් බුද්ධාන ශාසනං අපි බුදු සසුන බවට පත් වුණු දවස නම් අපිත් ආරක්ෂා වෙනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මේවා අපිට කවුරුවත් හිතුනොද මං කියලා දන්නේ. දැන් හොඳම යුගයේ හොඳටම ඇති මේ තියෙන යුගය තුලින්ම තේරුම් ගන්න භවය සිහියෙන් ඉන්න මිනිහා මැරලා වැටෙන්නේ. ඇවිදන් යද්දි මැරලා වැටෙන්නේ. විටමින් වර්ග මේ ලෝක හොයන් තියෙන බර ගන්න. හැබැයි තියෙන එකේම විටමින් තියෙයි කියලා කියන්නේ. අමුතු දෙයක් හොයාගත්ත නෙවෙයි. තියෙන කෑමමනේ මේ කන ක්‍රමයේ කියන්නේ අපිට. ඉතින් ඒ කෑම කන අය තමයි මැරලා වැටෙන්නේ. ඉතින් බලන්න අපි සැප කියලා ගත්ත කිසි තැනක සැප නැති හැටිද? දැන් කවුරුත් අසරණ හැටි. නිදහස සීමා වෙන හැටි. මේකට හේතුව තමයි ඉතින් අපි දහමෙන් ඈත්තුණු ප්‍රමාණය කොච්චරද කිව්වොත් 99%කටත් වැඩිය ඈත් වෙලා. පැහැදිලිවම එහෙමයි. මිනිස්සු පිළිගන්නේ නැති වුණාට අපට කමක් නැත. මේ පිළිගන්න දෙන්න තුන් දෙනාට ලංකාවේ ඉන්න පුළුවන් දෙන්නෙක් තුන් දෙනෙක් පිළිගන්නේ ඇති. පිළි නොගත්ත කරන්න දෙයක් නැහැ තියෙන දේ මේ කියන්නේ. දෙවියෝ චුත වෙන වෙලාවේ දෙවියෝ අඬනවා තමන්ගේ පරිවාර සේනාවේ අය මැරිලා චුත වෙලා මල් නෙලෙලෙද්දි චුත වෙලා ගිහිල්ලා නිරේ ඉපදුනා. දෙවියෝ මේක දැක්කා. දෙවියෝ දැන් තමන්ගේ බලය අඩු වෙනකොට ඉතින් කොච්චර අසරණද? ඊළඟ පිරිස හෙට මැරිලා යනවා දැක්කා. ඊට පස්සේ දෙවියොත් මැරිලා එහෙ යනවා බා දැක්කා. ඉතින් යන්න තියෙන්නේ සක්දෙවිඳු ගාවට ගිහිල්ලා ඇහුවම කිව්වා මට ගලව ගන්න ක්‍රමේ මන් දන්නේ නැහැ කිව්වා. අන්න ලෞතර බුදුන් වහන්සේ පහළ වෙනවා දහම් අහන්න දහම ඇහුවොත් මේකෙන් ගැලවෙන බව දන්නවා කිව්වා. එතකොට දෙවියෝ පවා ඇවිල්ලා බුදුහාමුදුරට මේ දුක් ගැනවිල්ල කිය. එතකොට බුදුහාමුදුරු දහම් දෙසුවම ධම් පණිවිඩය තුල අජරාමර භාවයටපත් වෙනවා. ඒ කියන්නේ ඔහුගේ මේ භෞතික කයෙම මේ කයෙමයි නැවත මැරෙන මේ තන 31 උපදින අන්නේ උපතේ ජාතිය ශය කරලා දැම්මා. ජාතිය මිදුණා. නැවත උපත නවත්ත ගත්තා. තේරුණාද? අන්නේ දෙවියෝ සැනසුණු හැටි. මම මේ විග්‍රහය කරන්නේ අපි හිතන් ඉන්නේ පටුවට නිසා ටිකක් එහාට හිතන්න. ඉතින් අපි ගැලවෙනවා නම් සංසාර කතරේ. ඊතර වීම අපිට ලැබෙනවා නම්.
මේ ජීවත් වෙන ක්‍රමේ දැන් ඔබ හිතන්න අනේ පිඬු සිටු ගෙදර හිටියේ. වේලුකණ්ඨක නන්දමාතාව අනාගාමී වෙලා ගෙදර හිටියේ. බන්දුල මල්ලිකාව අනාගාමී වෙලා ගෙදර හිටියේ. නේද? සුද්ධෝදන මහරජුරෝ අනාගාමී වෙලා රට පාලනය කළා රහත් වෙලා දවස් 7කට පස්සේ පිරිනවම් පාන්නේ ගෙදර. අනාගාමී වෙලා රට පාලනය කරා. අපිට මේව හිතන්න බෑ. ගෙදර ඉන්න පුළුවන් අනාගාමී වෙලා ගෙදර ලස්සනට ජීවත් වෙන්න පුළුවන්. රහතන් වහන්සේට විතරයි බැරි. රහත් වුණාම පිරිනවම් පානවා. ඉතින් මොකද මේ ඔබ බලාපොරොත්තු වෙන දේ ලැබුණාට පස්සේ එතෙන්ට යනවද මෙහෙ ඉන්නවද? මේ දුක නම් මේක අවබෝධ වුණොත් මෙහෙ ඉන්න කවුද කැමති? රහතන් වහන්සේ රහත් වුණු ගමන් කැමති පිරිනවම් පාන. මොකද මේකේ මක්ක බලන්නද ඇහැට රූප නම් පේන්නේ මේක අවබෝධ වෙලා නම් මේ කියන සද්ධර්මය අවබෝධ නොවිච්ච අය ගැන ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ කතා කරන්නේ මම කතා කරන්නේ අවබෝධ වෙච්ච පිරිසක් ගැන. අවබෝධ වෙන පිරිසක් ගැන. අපිට වැඩක් නැති දේවල් නිසානේ අපි වැඩක් ඇති දේ හොයන් තාම යන්නේ. අනිත් ඒවා අතහැරෙන්නේ අපි මොකෝ කැමැත්තෙන් නෙවෙයි කැමැති වෙන්න ඕනේ ඉබේම අතහැරෙන්නේ. අපි හොයන අමෘත මහා නිර්වාණය මේ කය අතෑරි දවසට නම් ඒ අනුපදිශේෂ පරිනිර්වාණය තුලින් නම් ස්ථිරම වෙන්නේ. මෙහෙදි ලබාගෙන මෙහෙ ජීවත් වෙනවා මේ කය තියෙන නිසා අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවට සමවදින තුරු පරිනිර්වාණය සම්පූර්ණ වෙන්න පිරුණා මේ කයෙන් ගිය දාට. ඒක දන්න කෙනා හොයාගත්ත දේ හොයන් යනවද මෙහෙ ඉන්නවද? ඔහු ඒක හොයන් යනවා. පිරිනවම් පාන තමයි රහතන් වහන්සේ කැමැතිම දේ. ඇයි? උන්වහන්සේ ඒක හොයන් සසරේ ගොඩක් දුක් විඳන් එන කෙනෙක්. රහත් වෙන්න එනවා කියන්නේ ලේසි නෑ. කැපකිරීමක් කරන් එන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරන් යනවා. අඩුම. ඒක හැටි. තේරුණා නේද? ලෝකෙට යුතුයකම් කරන්න ඕන නිසා තව කෙනෙක් එතනින් ගලවන්න පණිවිඩය කියන්න ඕන නිසා තමයි උන්වහන්සේලා ඒ චුට්ට කාලේ හරි පිරිනවම් පාන එක තමන්ගේ පරමාංශයට දීලා පරමාංශයෙන් මේක ආවිස ඉවරුණාම පරිනිර්වාණ ධාතුවට සමවදින තුරු මේ ලෝකෙට සේවය කරන්න යුතුයකමක් කරන්න තමයි එතනත් අන්තිම තප්පරෙත් ඉන්නේ. නැත්තම් රහත් වුණු ගමන් පරිනිර්වාණ ධාතුවට සමවදින්න පුළුවන්. මේව දාලා යනවා මේවා ඉතින් මක්කද හදන්නේ? අනික් කෙනාගේ දේ ගන්න උපායක් හදනෝ මිසක් හැම කෙනාම ඒ උපායට අපි අහු වෙනෝ මිසක් ඔබ අවංකරන් තේරුම් ගනිමේ කියන එක ඇත්තද නැද්ද කියලා. මේ මර උගලක අපි හිර වෙලා මිසක් මේකේ ඇති වුණ මක්කයි ගස්වල තියෙන ගෙඩියත් ඕගලන් වසන කන්නේ. ඒකට වස කුප්පියට ලයිසන් දෙන අය නම් ඉන්නේ ලෝකේ. ඉක්මනින් ඉදෙන්න කියලා ගහන වස බෙහෙතකට ලයිසන් ලැබෙනවා නම් තාම මක්ක බලන් ඉන්නද ඉතින්. මේක අඹ ගෙඩියක් ගන්න ජීවත් වෙන්නද? සල්ලි ටිකක් එකතු කරලා මිටියක් ගහ ගන්න ජීවත් වෙන්නද? හිතන්න පුළුවන් අයට මේ කතා කරන්න. බැරි අයට ඉතින් මක්ක හරි සරණ වේවි. සංසාර කතර මේ තරම් බිහිසුණුයි. තව බිහිසුණු වෙනවා ඉස්සරහට. මේ යුගයේ ආරම්භය. නිර්මල ඥාන ගෙනාපු පින්වත් පිරිසගේ ඇඟේ හැංගිලා තියෙන බුදුහාමුදුර සරණ යන්න ගෙනාපු පින්වත් පණිවිඩය ඇවිස්සෙන තුරු මේක වෙයි. අපි අහලා තියෙන්නේ එහෙමයි. ඔය අනාවැක කරුව කියනකොට අපට දැනෙන්නේ එහෙම එකක් වෙයි කියලා. අපිට පේන්නේ නැහැ. අපිට දැනෙනවා එහෙම. ඉතින් අවබෝධ වෙන දේ තමයි මේකේ හුස්ම ගන්න බයයි දැන්. කෑමෙන් බොන දෙයක් ආව නම් කාලත් ඉවරයි. හිතන්න ඔබ ඉදිරියට. ඉතින් මේ ජරා මර මේ ලෝකේ දුකයි කිව්වේ නිකන්ද? රස්සාම නොකරත් බෑ කරලත් බෑ. කරන්න යන්නේ නාහේ වහගෙන දෙකකින් ඔතා ගන්න කියලා දැන් කියන්නේ තනියකිනුත් හුස්ම ගන්න බැරි මිනිහට දෙකක් ඔතා ගන්නලු. හෙට අනිද්ද කිව්වොත් හත් පටක් ඔතන්න එතනම මැරෙන ඔතනකොටම. එච්චරටම අපි දඬුවමක් මේ ලබන්නේ. ඔය මේ කියන වසංගත රෝගේ හැදෙන්න ඉස්සෙල්ලා මොහොත හිතන්න. ලෝකෙට හැදෙන්න ඉස්සෙල්ලා මොහොත අපි හිතුව වෛරස්ම කියලා. අපි එහෙම හිතුවොත් මොකද නැතුව අපිට එහෙම කතා කරන්න ඔප්පු කරන්න බැරි දේවල් තියෙනවා ලෝකේ. ආධ්‍යාත්මික කෙනෙකුට ඔප්පු කරන්න බෑ. තමා විසින් ඔප්පු කරගatiya යුතුයි.
අනිත් ඒවා මේ පරීක්ෂණවල තියලා ඔප්පු කරාට මේවා ආධ්‍යාත්මය එහෙම ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තර්කයට ගෝචර වෙන දෙයක් නෙවෙයි. මේක අතක්කාවචර දහමක්. මේක තමා විසින් අවබෝධ කරගත යුතු දැකගත යුතු දහමක්. එම නිසා මේක එන්නේ ඉස්සෙල්ලා මේ රෝගේ පටන් ගන්න ඉස්සෙල්ලා මේ ලෝකේ කවුරුවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක්. මේවා ගැන කියපුවා එහින්නේ නැති. සහ හිටියා. ඒවා කියද්දි මිනිස්සු hina වුණා. ලෝකෙම සියලු විද්‍යාවල් වියෝගයට ලක් වෙන දෙයක් ඉදිරියේ වෙනවා කිව්වම මිනිස්සු hina වෙච්ච ඇති. අනාවේක කියපුවා අසහනයටපත් වෙන්නේ නැති හැම මිනිස්සු hina වෙනකොට ඒ තරම් එහෙම දෙයක් පිළිගන්න ඥානයක් නැති මිනිස්සු දා hina වුණා. ඔව් ඉතින් වෙනකම් පිළිගන්නත් බෑනේ කොහොම අනේ මිනිස්සු අපි තාම බාහිරින්නේ හිතන්නේ දුරක් පේනවද සිතකට අහු වෙනවද ආධ්‍යාත්මික සූක්ෂම දෙයක් නැහැ. අහු වෙන කෙනා අනුන්ට අනුකම්ප කරලා කිව්වට ඒවට hina වෙන මේකක් තමයි අධ්‍යාපනය කියලා අපි ලබන් තියෙන්නේ. අපි ඒක පිළිගත යුතුයි. මොකද මේවා දාලා මැරෙනවා නම් මේවා මොනවටද මේවා අල්ලන් දඟලන්නේ. ඒ නිසා අපි කාටත් අවසානයේ අනේ බුදු සරණයි තමයි කියන්නේ අන්තිමට පිරිත් දාන්නලු මැරෙන වෙලාව. පිරිත් අහලා පුරුදු නැති මිනිහට ඇහෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ විරුද්ධ වෙච්ච මිනිහට ඇහෙන්නේ නැහැ මේවා. කේන්තියන මිසක් ඒක දානකොට. එම නිසා දැන් වෙනස් වෙන කාලය ඇවිල්ලා අන්න මේ වගේ පෙර අවබෝධ ඥානයක් ඕන අපිට ඇයි දහම ඕන කියන එකටයි මම මෙච්චර කතා කරේ. දැන් තමයි අපි දහම කතා කරන්න ඕන. ඔන්න ඔය වගේ දෙයක් මේ සංසාරේ කියලා ඔබ විඳින්නා වූ අනේක විද දුක. දිසියකටවත් නගරයකට ගිහිල්ලා ඉවරයි. පොතට බෙහෙත් ගන්න කෙනා ඉස්සර තුණ්ඩුවට ගත්තේ දැන් පොතට ගන්න CR පොතට දැන් ගන්න. ඒකට යන්නත් බෑ මොකද ඒවට යන්න බයයි අනිත් જાතිය ඇති කියලා. කොරෝනාද තියෙනවා කියලා බයයි. කීයකින් බයකින් පෙළෙනවද අපි? එවනම් දැන් අපි අවබෝධ කරගන්න ඕන. එදා විශාලා මහනුවර ඒ මිනිස්සු වාසනාවන්ත පිරිස ඉතුරුණු බුදුහාමුදුරන්ගේ දහම අහලා සරණ ගියපු මේ මහා සතුටටපත් වෙන මිනිස්සු වගේ අපිත් මේ චතුරාර්ය සත්‍ය ඥානෙ රතන සූත්‍රය හරහාපු චතුරාර්ය සත්‍ය රතන සූත්‍රය හරහාපු සීල සමාධි ප්‍රඥා රතන සූත්‍රය හරහාපු පටිච්චසමුප්පාද සද්ධර්මය රතන සූත්‍රය හරහාපු සත්‍යස්පාක්ෂික බෝධි ධර්ම රතන සූත්‍රය හරහාපු නවාරහදී බුදු ගුණ රතන සූත්‍රය හරහා පැමිණි බුදු ගුණ ධර්ම රත්නයේ ගුණ සංඝ රත්නයේ ගුණ අපිත් අවබෝධ කරගනිමු. අන්නේ අවබෝධ වුණු දවසට ඔබේ කය සියලු දේට ප්‍රති වූ ශක්තියක් නේද? අමනුෂ්‍ය බයට රෝග බයට සියල්ලට බෙහෙත උනේ සද්ධර්මයේ බව අමතක වෙච්ච જાතියක්. දැන් මතක තබා ගන්න. දැන්වත් මතක් කරගන්න. දැන්වත් මේ පෙළ පොත පටන් ගන්න. මේ ටික ඉගෙන ගන්න. මේ ටික ගෙදරට වෙලා ඉන්න මේ ඇඳිරි නීති ඇස්සේ ඉන්න ගමන් මොකක්වත් බලන්න එපා වෙන. දැන් බලන්න දහම් පොත අතර ගන්න. දැන් මෙච්චර කල් කියවුනේ ඔය පත්තර දැන් නවත්තන්න. දැන් ඇති ඉතින් ඕනම් බලන්න. බැලුවම ඔබට දකින්න වෙන්නේ හරේ මැරිලා මෙහෙ මැරිලා හරෙන් අනතුරු වෙලා හරෙන් මාළ කඩාගෙන මෙහෙන් මොකක්වත් හොඳ එකක් නැහැ පත්තරේක. ටීවී බැලුවත් ඔච්චරයි. දැන් පිරිත් පොත අරගෙන පැත්තකට වෙන්න මේ මුළු රටම බේර ගන්න පුළුවන්. එම නිසා එදා බුද්ධ රත්නේ සරණ ගියපු ධම්ම රත්නේ සංඝ රත්නේ සරණ ගියපු විශාලා මහනුවර වැසියෝ දුන්නු ආදර්ශය අපිත් ආදර්ශ කොට ගන්න. ඒක ඉතින් කරන්න පුළුවන් පිරිස ඉන්න රට කියලා එදා බුදුන් වහන්සේ අනුදන වදාරු රට මේක. පතිත්තිස්සති දේවින්ද ලංකාවේ මම සසන. ඒක සිහිපත් කරන් තමයි මම දැන් ධර්ම කරුණු කතා කරන්නේ. දේවින්ද එහෙවත් කවුද? අපේ සක්දේවිඳු අතිපින්වත් සක්දේවිඳු සෝවාන් ඵලයේ පිහිටි සක්දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට 5000ක් සසුන බැබලෙන රට ලෙස විරුදාවලිය ලැබපු මේ මාතෘ භූමිය මතක තබා ගන්න. අන්න ඒක නිසා අපිට දහම සරණ යන්න මහා පුදුම වාසනාවක්. රුවන්වැලි සෑය පිහිටපු රට. ද්‍රෝණයක් සර්වඥයන් වහන්සේගේ ධාතු ශ්‍රී ධාතුන් වහන්සේ තැන්පත් වුණු උතුම් පුදබිම සෝමාවතී පුදබිම දලදා වහන්සේ ජයශ්‍රී මහබෝසමිඳු නේද කතරගම කිරිවෙහෙර පිම්බිම මහියංගන පිම්බිම මුතියංගන බදුල්ල මුතියංගන පිම්බිම නේද නාගදීපය යාපනය අපි පිම්බිම වල තියෙනවා.
නේද? ඔබට හිතෙන්න ඕන දූපතක් කොහොමද මොකෝ ආරක්ෂා වෙන්නේ කියලා. නිකන් හිතෙන්න එපේ දූපතට යන්න අපි කිලෝමීටර් 4 මූදේ ගිහිල්ලා අර ඉන්නකොට සමහර තැන්වල වතුර මට්ටම උසට පේනවා දූපත යටින් පේන්නේ. කොහොමද මේක ආරක්ෂා වෙන්නේ කියලා හිතෙන්න ඕන ඉන්න අයට. ඒව හිතන්නේ නැහැ දූපතේ ඉන්න එක පුදුමයි. නේ. ඔබට හිතෙන්න ඕනනේ මේ එන මහා ආරක්ෂාවක් බුදු සසුන කියලා තේරුම් ගන්න දැන්. මේක ආගමක් නෙවෙයි මේක දර්ශනයක් මේක හැම කෙනාටම ලංකාවේ ඉන්න සියලු දෙනාට මම ආගම් ભેදෙන් තොරව කතා කරන්නේ. ಜಾති කුල ભેදෙන් තොරව කතා කරන්නේ. ඒ නිසා මේ කාටත් පුළුවන් දෙයක් බුදුන් වහන්සේ දේශනා කරේ. කාට සිද්ධ වෙන අනර්ථයක් ඒ අනර්ථයෙන් බේරෙන ක්‍රමයක් දේශනා කරේ මාර්ගයක්. අවිද්‍යාව නිසා සිද්ධ වෙන අවිද්‍යාව කියන්නේ නොදන්නකම නිසා. මේ භවය ගැන නොදන්නකම නිසා සිද්ධ වෙන දෙයක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එම නිසා තේරුම් ගන්න උත්සාහ කරන්න. මාර්ග වශයෙන් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය තණ්හාව නැති දවසට දුක නිරෝධයි. දුක නිරෝධ පෙන්වන්නේ යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. යෝ තස්සා ඒව තණ්හාය තණ්හාව නැති දවසට අශේෂයි ශේෂයක්වත් නැහැ. රාගේ ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැතිලු. අශේෂ විරාග රාගේ නැති වෙනවා. ශේෂයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. තණ්හාව නැති දවසට. අශේෂ විරාග නිරෝධෝ නතර වෙනවා. නිරෝධ වෙනවා. නතර වෙනවා. ක්‍රියාව සිද්ධ වීම නතර වෙනවා. ඇසුරු වීම නතර වෙනවා. භාවිතේ නතර වෙනවා. ඡාගෝ ඈත් වෙනවා. පටිනිස්සග්ගෝ ග්‍රහණයෙන් මිදෙනවා. මුක්තිය මිදෙනවා. අනාල වෙනවා. වැලි සිටිනවා. මොනවටද? තණ්හාවට, භවයට, ජරා මරණ දුකට, සසරට, තල 31ට බැඳීම නවතිනවා. මොකක් අවබෝධ කරගත්තොත්? අන්න පෙන්නනවා සමුදය අවබෝධ කරගත්ත දවසට. මේ Nirodha කතා කරේ. තණ්හාව නැති වුණොත් එහෙනම් තණ්හාව අවබෝධ කරගත්තද? තණ්හාව කොහොමද තියෙන්නේ? යායන් තණ්හා පෝනෝ භවිකා. නන්දි රාග සහගතා. తත්‍ර తත්‍රාබිනන්දනී සේයති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාමයන්ට තණ්හා කිරීම මොනවද? කාම. පංචකාම. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. මෙන්න කාමයන් ටික. අපිට බාහිරින් ඇදිලා එන්නා වූ පහයි මනසෙන් නිකුත් කරන්නා වූ එකයි හයයි. දැන් බාහිරින් එන්නා රූපකාම. බාහිර රූප දකින්නකොට ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඇතුලේ හැඟීම් නිර්මාණය වෙනවා එකට. අරමුණු නිර්මාණය වෙනවා, සංකල්ප නිර්මාණය වෙනවා. එතකොට මේ නිර්මාණ සංකල්ප ඇතුලේ කාම තණ්හාව කියන්නේ රූපෙට ඇලීම. ඒතකොට රූපෙට ඇලෙනවා කියන්නේ භවයට ඇලීම සිද්ධ වෙලි ඉවරයි. විභවය ඊළඟ භවයට යන්න සුදුසුකම හැදිලා ඉවරයි. අනේ මේක තේරෙන්නේ නැත්නම් ඉතින් අපි මොනව කරන්නද? මේ චුට්ට තේරෙන්නේ නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. මේකට තර්ක කරන්න එනවනම් අපි මොනව කරන්නද? ඒක අපි එක්ක තර්ක කරලා විසඳන ප්‍රශ්නයක් නෙවෙයි. තමා විසින් අවබෝධ කරගන්න තියෙන දෙයක්. සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා ලෙස භව තණ්හා ලෙස විභව තණ්හා ලෙස තියෙන තණ්හාව. ඒතකොට තණ්හා කරනවා කියනකොට මේ තුනම සිද්ධ වෙනවා. යොත්තස්ස මේ තුන් ආකාරය සිද්ධ වෙනවා. හොඳට බලන්න. මේවා මොනවා මේවා තියෙනකොට මෙන්න මේ දුක්ඛ සමුදය ක්‍රියාත්මක වෙනකොට දුක්ඛ සමුදය වෙනවා කියන්නේ දුක පහළ වෙනවා කියන්නේ මේ තණ්හාව පහළ වෙනවා. මොනවාද තණ්හාව පහළ වෙන්නේ? මොන ආරම්භයද? රූප ආරම්භය, ශබ්ද ආරම්භය. ශබ්දයක් ඇහෙනවා කනට. ශබ්ද ඇහෙන්නේ නාහෙට නෙවෙයි කනටනේ. රස දැනෙන්නේ නාහෙට නෙවෙයි දිවටනේ. ඇහැට ශබ්ද ඇහෙන්නේ ඇහැට පෙනීම. එසේ ඇස රූප ගැටෙනකොට හිත ඇතුලේ සංකල්ප පහළ වෙනවා. අරමුණු පහළ වෙනවා. ඒවා දකින්නකොට පෙනේ ඇත්ත. කවදාවත් පෙර නොසපු දෙයක් මේ ආන්නේ. පෙර නොදකපු දෙයක් දකින්න යන්නේ. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර නොදකපු දෙයක් දකින්නේ චක්කුම් උදපාදී. ඒ දැකීම පහළ වෙන්නේ. ඥානං උදපාදී. එහෙම ඥානයක් මේ එන්නේ. එහෙම දෙයක් පිළිබඳ දැනීමක් අවබෝධයක් මේ එන්නේ. චක්කුම් උදපාදී ඥානං උදපාදී. එහෙම දෙයක් පිළිබඳ ගැලවෙන්න පුළුවන් කියලා ප්‍රඥාව උදපාදී ප්‍රඥාවක් මේ එන්නේ. මෙහෙම බලනකොට ඇලීම නතර වෙනවා කියලා දකින්න ප්‍රඥාව. එතකොට බලන්න ජාතිපි දුක්ඛ මොන දුක නේද? චතුරාර්ය සත්‍ය මොකද්ද? දුක්ඛාර සත්‍ය. ආර්යකට මේ ඔක්කොම දුකක් ලෙස සත්‍යයි. දුක්ඛාර සත්‍ය කියන්නේ කොහොමද? වචනේ අර්ථය. ආර්යයන් වහන්සේ කියන බුදුහාමුදුරු සරණ යන්න පෙරම්පරාව මහන්සියලා ආපු උත්තමයන්ට මේවා දුක කියලා සත්‍යයි.
ජාතිපි දුක්ඛ ඉපදීම දුකයි. මොකක් නිසාද? තව ලෙඩ වෙන නිසා, වයසට යන නිසා, ජරාවටපත් වෙන ව්‍යාධියටපත් වෙන නිසා, අවසානයේ මරණය එන නිසා. කවුරුත් අකමැතිම දේ අවසානට එනවා. දැන් ලෙඩවීමටත් ඔය ඇණයක් ගහලා හරි අතපය කැඩුනම ඇණයක් ගහලා හරි පැරමිටියකින් ගිහිල්ලා හරි පුටුවකින් ඇදන් ගිහිල්ලා හරි බේරයි. ඒකත් හරි. නිකන් ස්කොටින් ෆෑන් එකේ වැසිකිලි යන්න බැරි නම් කොමඩ් එකක් හදයි. බට ගහලා හරි අදී. නේද? ඇඳේ තියලා බට ගහලා අදිනවනේ වැසිකිලි යන්න බැරි නම්. නාහෙන් හුස්ම ගන්න බැරි නම් බටයක් ගහලා නාහෙන් හුස්මක් දෙයි. ඕකත් කරයි. මාස් දාලා හුස්මක් දෙයි, උගුරෙන් දාලා ආහාරත් දෙයි. හැබැයි ඔක්කොම දෙද්දි මැරෙනවා. අන්න එතනයි තේරුම් ගන්න ඕනේ. මේ තනි කෙනෙකුට දහම කියන්නේ මේක ඉච්චරට වටින දෙයක්. හොයාගත්තේ උතුමෙක් නේ. ලෞතර සම්මා සම්බුදුන් වහන්සේනේ තනියෙන්. අපි ගිහිල්ලා හෙව්ව දුන්න වහන්සේට දාන ලැබුණද කියලා. අපි නේද? ඒව ගැන නම් පස්සේ කලක අපි කතා කරමු. කතා කරන කාලේ ඔහොම ඉක්මනින් එයි. එදාට ඒ ටිකත් අපි දොඩමු. අපි කෙලෙහිගුණ නැති විදියේ. එතකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. අප්‍රිය සංපයෝග දුක්ඛ. අපි කැමති දේවල් ටිකයි අකමැති දේවල් තමයි ගොඩක් තියෙන්නේ. කැමති දේත් නැති වෙනවා. ප්‍රිය විප්‍රයෝග දුක. ප්‍රිය දේ කැමති දේ නේ. විප්‍රයෝග වෙනවා. ඒක දුකක්. ඒ කියන්නේ අනිත්‍ය වෙනවා. අප්‍රිය දේවල් අනිත්‍ය වුණ තම්බෙන්නේ අනිත්‍ය අප්‍රිය දේවල් නේ. වෙලාවට බස් එක නැති එක අප්‍රිය දෙයක්. එන බස් එකේ සීට් නැති එක අප්‍රිය දෙයක්. එන බස් එක හිමින් යන එක මට ඕන වෙලාවට නොවන එක අප්‍රිය දෙයක්. සෙනසිල්ල යනවා ඇත්තේ බස් එකේ නේ. එන මෛත්‍රිය කියනවා ඇත්තේ. අපිට ඒක අනවබෝධ වෙන එක වෙන උගත්කමක් වෙන්නේ නැති. අපිට මෙච්චර දෙයක් වෙනවා මෙච්චර විපාක වෙනවා මම හිතෙන් වෛර කරා කියලා බස් එක හයියෙන් යනවා. මට මේ අවබෝධ නැත්තම් මං කොහෙද ඉන්නේ දහම තුල? මම උගක් මෙහෙන් ඉන්නේ. ශාසනික තුල නෑනේ. කොතනද සීලය තියෙන්නේ? සීලය තියෙන ඕන බෝධියක් ළඟද? සීල් ගන්න දවසට නෑ හැමතිස්සම ආරකාන්ත සීල කියන හැම මොහොතකම ඉතියතේන කණේන තේන මොහොතේන. මේ හැම මොහොතනේ ජීවිතය කියලා තියෙන්නේ. අතීතම් පහිනං ච අතීතේ ගෙවිලි ඉවරන අනාගතේ නප්පටිපන්නං ච අනාගතේ අනාගතේ උදා වෙලා නැත්තම් වර්තමාන හේතු නිසා හටගන්න දෙයක් නම් අපිට දැන් අවබෝධ වෙන්න ඕන මේ මොහොතේ මෙහෙම වෙනවා. ඔබ හරියට තේරුම් ගන්න මේ ටික. මං හිතනවා අද මේ දහම් පණිවිඩේ ලංකාවේ පිරිස කවුරු හරි අහයි. ඒ අහන කෙනා සිල්වත් වුණොත් එයාගේ මහා සාන්තියක් මේ රෝගෙට මුදා වෙයි. අපි විතරක් නෙවෙයි. ඉන්දියාව බේරිය යුතුයි. අනිත් රටවල මිනිස්සු කවුද මැරෙන්න කැමති? නොදන්න කම නිසානේ මේ ඔක්කොම වෙන්නේ. අන්නේ එහෙම දකින්න එකයි ඔබ ගාව පහළ වෙන ප්‍රථම මෛත්‍රිය. නේ? අපි කනකොට සතා ඌ අඬනවා අපිට පේන්නේ නැහැ. ඌ අපිට විටමින් පිනිස පහළ වුණා කියලා කියන්නේ දැන් මේ කියන වෛරස් එකට විටමින් අපි. මතක තියාගන්න. ඒක අනිත් පැත්තටත් එහෙමයි. අපිට විටමින් නම් කුකුලා හෝ මාළුවා වෛරස් එකට විටමින් අපි. ඒකත් මතක තියන්න ඕන. එහෙම හිතන්න උගන්නල ඔබට නැතුව ඇති. නමුත් එහෙම අද ඉඳලා හිතන්න ගන්න. එදාට ඔබ සියලු සත්‍යයන්ට මෛත්‍රී කරන ප්‍රායෝගික කෙනෙක් බවට පත් වෙයි. ආහාර මොකටද ගන්නෙ? මද වඩා ගැනීම පිණිස නොගනිමි. සෙල්ලම් පිණිස නොගනිමි. සැරසිලි පිණිස නොගනිමි. තුවාලෙට බඳින බෙහෙතක් ලෙස ගන්න. කුසගිනි නිවා ගන්න. රස පිණිස ගන්න රස තෘෂ්ණාව තියෙනවා. විටමින් තෘෂ්ණාව වෙනම තියෙනවා. කය කෙලින් කරන්න ඕන කියලා තව තෘෂ්ණාවක් තියෙනවා. නිවන් දකින්න හිත. පූතිකතිස්සාඳුර ලෙඩ ඇඳේ රහත් වෙන්නේ. අපිට වැරදුනානේ කොතන හරි අපි කවුරු හරි කියන එක ඇහුවට බුදුදහම ත්‍රිපිටකයක් තියෙනවනේ. බුද්ධ වචනේ තියෙනවනේ. ඒක ඕන විදිහට කියන්න බෑනේ දහම. එතකොට හිතන්න චක්කුපාල හාමුදුරන්ට ඇස් සඳ වෙලා රහත් වෙන්නේ. නේද? බුදුහාමුදුරුවෝ ශාසනයේ මොනතරම් තැන්වල පිහිටවල තියෙන අන්ධයෝ අතර. නේද? අන්ධ භාවය තුල රහත් ඵලය. නේද? උන්වහන්සේ තැස් බෙහෙත් පොලිම ගිහිලා තියෙනවද? ආරංචියක් තියෙනවද? නේ ගෙනත් දුන්නම කැඳ ටික විසි කරන්න කිව්ව දෙවියෝ ගෙන ආපු වෙලාවේ. මොග්ගල්ලාන හාමුදුරුවෝ මතකයි ඇති මේ අය. අපේ ශාසනය එච්චර ප්‍රබලයි. තමන්ගේ සීලය තමයි නිරෝගීකම.
කර්මයට සියල්ලට මුහුණ දෙන්නේ තමන්ගේ සීලෙන්. සීලය තමයි තමන්ගේ ප්‍රතිපත්තිය ශාසනය පිහිටවපු හිත. ශාසනය පිහිටපු කාය ගතිය. ශාසනය පිහිටපු වචන. ශාසනය නිසා නිර්මාණය වූ සුන්දර වචන, ලෝකෙට සැනසෙල්ල ලැබෙන කතා කරන වචන. මේ තුන්දරම සසුන්ගත වෙච්ච කෙනාගෙන් දකින්න කෙනත් නිවෙනවා. කතා කරනකොට අහන් ඉන්න කෙනත් නිවෙනවා. ඔහුගේ යන මාතෘකා දිගේ යනකොට ඔහු නිවනටම ගිහිල්ලා ඉවරයි. ඔහු අයිස්ලන්තේ හොයාගෙන යන අඟහරුලෝකේ හොයන් ගෙවල් හදන්න යන්න නෙවෙයි තීරණ කරන්නේ. අද පන්සල් යමු. අද සංඝ රත්නයට වඳිමු. ආශිර්වාද ගනිමු. අන්නේ වෙන්නේ ඔහුගේ. බෞද්ධයා කියන්නේ තෙන්ට. අද පන්සල අතු ගාමු. අපි අද යෝජනා කරන කොහෙද? ගෝල් පේස් යමු. නේද? සතුවත බලන්න යමු. බෞද්ධය මග පෙන්වන්න එතෙන්ට නෙවෙයි. දැන්වත් මං කියන්නේ දැන් මේ මොහොත භයානක නිසයි මේව කතා කරන්නේ. නැත්නම් අපි මේව දෙඩුවේ නැහැ මෙච්චර කලක්. දෙඩුවේ නැත්තේ ඇහෙන්නේ. දන්නෝ ව්‍යසනේ එනකම් විශාලා මානව මිනිසුන්ට දහම තියෙන ඉන්දියාවේ. ලංකාව වගේ 200 ගුණයක් විතර විශාලයිනේ ඒකල ඉන්දියාව. දැන් මේ ඉතින් කැඩිලා පාකිස්තානේ වෙනම කැඩිලා, බංගලාදේශේ කැඩිලා, එක එක රටවල් කියන ටිබෙට් කැඩිලානේ දැන්. කැඩිච්ච රටක් නේ දැන්. නමුත් එදා ඒ තරම් විශාල රටක් ඉන්දියාව. ඒ නිසා මහා ප්‍රාන්තයක් කිව්වම ඒවම මහ විශාල ප්‍රාන්ත. ලංකාව වගේ 20 ගුණේ 30 ගුණේ විශාල එක ප්‍රාන්තයක්. එතකොට මේ මිනිස්සුන්ට මේ මධ්‍යම ප්‍රදේශ ඉන්දියාවේ බුදුන් වහන්සේ පහළ වෙලා දාම් දෙසන මහරහතන් වහන්සේලා වැඩ ඉන්න මේ මිනිස්සු නෑ ඒ සරණ යන්නේ. ඒ පෙරපින මතුවීම සඳහා වුන්ට ලැබුණේ තුන්බියක්. බුදු වෙන්න සිදුහත් බෝධිසත්වයන්ට ලැබුණේ 4 පෙර නිමිති මතක තියාගන්න. එහෙනම් අපිට නිවන් දකින්න මේ නිමිති මෙන්න ඕන. ඒක තමයි මේ ආවේ. තේරෙනවා නම් තේරෙයි දැන්. හැංගිලි ඉඳලා ඉන්න කාලේ නෙවි මේ තියෙන්නේ. ඒ කියන්නේ භාරි දුවන්න නෙවි කියන්නේ, ඇඳි නීති කඩන් දුවන්න නෙවි කියන්නේ. දැන් ඔබේ විවෘත භාවයෙන් ඔබ දැන් ඔබේ හිත ශාසනය දුවවන්න. දැන් අනිත් ඒවා දිවෙව ඇති. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සංස්කාරයන් දුකයි. කියපු බුදුන් වහන්සේගේ වචනේ තුල අපි කොච්චර නිවෙනවද? ඒ නිවෙන නිසා නෙමෙයි කෑ ගහන්නේ. නැත්තම් අපිට පැත්තකට ඉන්න බැරි නේ. අමතර ආදායමක් හොයාගෙන රස්සාවක් කරන් ඉඳිම රස්සාවල් නැතුව මේ ඉන්නේ ලස්සනට. බඩගින්නට පොඩ්ඩක් කරන්න මම කාපුවෙන් කෑ ගහලා කියනවා මම අද කෑවේ මේ සම්බලුයි බතුයි කියලා. කෑ ගහලා කියනවද? මොකද අනික් කෙනා කෑව කිව්වොත් එයාට විශේෂ හයියක් තියනවද? එළවලු 7ක් 8ක් කෑව කියලාම හයිය පෙන්වන්න පුළුවන්ද කොහෙටවත් ගිහිල්ලා? බෑ මිනිහත් යනවා පාරේ මහත් යනවා. හැබැයි යාට ලැබිච්ච විටමින් එක පේන්න නම් තිබුණේ නැහැ. ඒ නිසා සරල වෙන්න අල්පේච්ච වෙන්න. එයාට හැංගීම් අඩුයි. සරලයි. බොහොම සුන්දරයි. යා ඇතුලෙන් විඳින රසය මේ ලෝකේ නෑ. ඒකයි සබ්බ දානං ධම්මචානං චිනාති සබ්බ රසං ධම්ම රසං චිනාති. මේ ඔක්කොම රසය අතර උතුම්ම රසය දහම් රසය කියපු එක අපිට දැනෙලා නැත්තේ. අපි දහම විඳින්නේ නෑ. දහම භාවිතා කරලා එපේ විඳින්නේ. භාවිතා නොකර විඳින්නේ නැහැ ඒක. ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒක තමයි භාවනාවත්. ඒක තමයි මේ ශාසනයේ තියෙන එකම සුන්දරත්වය. චතුරාර්ය සත්‍ය අවබෝධ කර කෙනා භාවනා කරන්න. මොකටද භාවනාවෙන් තව ජොලියක් හොයන්න නෙවෙයි. තව සමාධියක් වල සමාධියට ඇලෙන්න නෙවෙයි යන්නේ. නොඇලී ඉන්න එක පවත්තන්න Tamanට නිමිත්තක් කරගන්න ආනාපානය. මෛත්‍රිය. නැතුව ඒකෙන් එන්න ආව සමාධියට ඇලීමට නෙවෙයි. සමාධිය යනු ඇලෙන්න තැනක් නෙවෙයි. සියල්ලවගෙම මිදෙන්න ඕන තැන. 4 වෙනි ධ්‍යානෙ තියෙන්නේ සමාධිගතව සිත තුළ පහළ වෙන්නා වූ 3 වෙනි ධ්‍යානෙදී ප්‍රීතිය අතාරිනවා. ප්‍රීතියනු මිදෙන්න ශක්තිය ඔහුගේ හිත තුළ තියෙනවා. එතකොට සුඛය පවතින 3 වෙනි ධ්‍යානෙදී. සුඛය පව අතාරිනවා. ඔහු ඒකත් ධර්මතාවක් කියලා තේරුම් ගන්නකොට චතුර්ථ ධ්‍යානෙට ඔහුගේ හිත සමවදිනවා. හිතේ තියෙන බලය ඒකයි. ඒ කියන්නේ මොනම ධර්මතාවකවත් විඳීමක් හෝ මමය මගේ කියලා ගන්න අවිද්‍යා සහගත දෘෂ්ටියක් එක තැනකවත් නැහැ. එච්චර සිත ධ්‍යානගත වෙනවා, සිත සමාධිගත වෙනවා ලෝකෝත්තර මාර්ගයට. ඒ ලෝකේ කියන්නේ උපාදාන ස්කන්ධයට එහෙම නැත්නම් ඔබේ බඹයක් පමණ කය ඇතුලේ පහළ වෙන සංකල්ප පොදියට ලෝකය කියන්නේ. යන්නේ ලෝකෙන් ඈතර වුණා වෙනවා. ලෝකෝත්තර වෙනවා. ඒකෙන් ඈතර වුණාම ලෝකෝත්තර භූමිය අජරාමරයි. ඒ ජීවත් වෙන කය තුලම අජරාමර භාවය තියෙනවා. මම හිතනවා මේ චුට්ට නම් තේරෙන්නට ඇති. මොකද මහා හැල්ලක් කියන්න ඕන වෙන්නේ නැහැ. මේ ඉස්සෙල්ලා කිව් ටික තේරුණා නම් ඔබට. ඉස්සෙල්ලා කිව් ටිකේ තියෙනෝනේ මේ සසරේ තියෙන භවයේ අනර්ථ ටිකයි කතා කරේ. බොහොම සොච්චම තියන්න දේවල් තියෙනවා. තාම මිනිස්සු ඉස්සෙල්ලා ගෝත්‍ර සමාජය කිව්වේ
ගම්බද ඉන්න මිනිහටනේ ගෝත්‍රවාදීන් කිව්වේ. උඩ ටවුම් ඉන්න අය කිව්වේ ගෝත්‍රවාදීන් කියලා නගර මේ ගමේ ඉන්න මිනිහට. අහිංසක පාඩු ජීවත් වෙන මිනිහට කිව්වේ ගෝත්‍රයෝ කාර්යෝ කියලා. දැන් කාටද ගෝත්‍ර කාර්යෝ කියන්නේ? ගෝත්‍රේ මාරු වෙනවා දැන් අපි කාටත්. එයිම නිසා තේරුම් ගත යුතුයි අද කාටත් බුදුහාමුදුරු සරණ යන කාලේ උදා වෙලා. හිත සුද්ධ කරන්න එක ආගමක්ද? නේද? හිත සුද්ධ කරන එක ආගමක්ද? කාටත් පොදු ධර්මතාවක්ද? හිත සුද්ධ කරන කෙනා කොතන හිටියත් මොන ජාතිකයෙක් වුණත් මොන ආගමිකයෙක් වුණත් හිත සුද්ධ නම් ඔහු උත්තමයෙක්. එතකොට බුදුහාමුදුරු සරණ යන්න ආවේ බෞද්ධයෝද? සාරිපුත්ත මොග්ගල්ලාන කෝලිත උපතිස්ස දෙනම කවුද? සංජය බෙල්ලට්ට පුත්තවාදී. මතකද? උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගාය කාශ්‍යප වුණ වාදී. නේද? ඔවුන් අනන්‍යතා ධර්ම අවබෝධ කරගත්ත පිරිස් ප්‍රතිහාර පාපු කෙනෙක් නේ බුදුහාමුදුරුවෝ තරගෙට. උරුවෙල් කාශ්‍යප. නේද? ඔහු පරද්දන්න කොපමණ ප්‍රතිහාර කරාද? කියවල ඇතිනේ උරුවෙල් කාශ්‍යපගේ උරුවෙල සූත්‍රය. දන්න බව පේන්න නෙවි මේ කියන්නේ. ඒවා නෙවි ඕන මාර්ගයේදී තමන්ගේ භාවිතේ පේනෝනේ. දහම දන්න කෙනා දන්නවා භාවිතා කරන කෙනා කවුද නැති කෙනා කවුද? එතකොට අන්න සීල සමාධි ප්‍රඥා තුන එක සැරේට වැඩෙන දෙයක්. සීලයයි සමාධියයි ප්‍රඥාව එක සැරේට වැඩෙන බුදුන් වහන්සේගේ මේ ඒකායන යම් බික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මේ ඇලීම සිද්ධ වෙන තැන උපාදාන ස්කන්ධයට ඇලෙන තැන භවයේ සකස් වෙනකොටම Tamanට පේනවා මේ හිත බාහිර රූපයක් දකින මොහොතේ කෙලසිලා සංකල්පයක් බවට පත් වෙලා. සංකල්ප තුළ රාග දේශ පහළ වෙලා. ඒකට බැඳීම සකස් වෙනකොට මෙයාට පේනවා දැනෙනවා. අන්නේ තරම් ඔහු සංවේදී වෙනවා. ඔහුව දකින්න පුළුවන් තත්ත්වයට මේ සංවේදී බව කියන්නේ සබ්බකාය පටිසංවේදී. සියලු කාය ක්‍රියාකාරකම්, චිත්ත ක්‍රියාකාරකම්, වචී ක්‍රියාකාරකම් සියල්ලම ඔහුට දැනෙනවා, පේනවා. ඔහුට නොපෙනී ඒක ඔහුට ෆිල්ටරයක් වෙනවා. වචන නැහැනේ කතා කරන්න භාෂාව. භාෂා වචනයක් විතරයි. ඔහු පිරිසිදු වෙන තැනක්, ෆිල්ටර් වෙන තැනක්. බුද්ධ වචනේ. පුදුම පිරිසිදුව චිත්ත පාරිශුද්ධිය, කාය පාරිශුද්ධිය, වචී පාරිශුද්ධිය. පාර යන මිනිහ දැකලා හිතුනේ හොරෙක් කියලා. මේක සංකල්පයක්. ඇහැට රූපේ පේනකොට හිත තුල සංකල්ප පහළ වෙලා. දැන් ඔහුට ඔක්කොම පේනවා. අර අපිට සංකල්ප එහෙම පේනවා නෙවෙයි මුලදී. එකපාරට පේන්නේ. අර හොරෙක්නේ යන්නේ. හොරෙක් කියන්නේ කියනකොට ඔහුට එකපාරට දහම එන ඔහුව බේරන්න. දැන් ඔහු අසහනයටපත් වූ අසංවර වූ සිතක් තියෙන කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. හැබැයි ඔහු දන්නේ. එතන තියෙන අවිද්‍යාව. එකපාරට දහම මතුවෙන ඔහුගෙන්. අහපු සුණා කල්යාණ මිත්‍රව හරහාගත්ත දහම. බුදුහාමුදුරු සරණ යනවා කියලා දහම් අහලා ගත්ත දහම ඔහු ආරක්ෂා කරන්න ඔහුට පිහිටට පහළ වෙනවා. ඕක පුතේ සංස්කාරයක් කියාගෙන හිතට බුද්ධ පණිවිඩේ හිත තුලම පහළ වෙනවා. ඕක සංස්කාරයක්. එතකොට යාට හිතෙන්නේ අර හොරා කියන එක මගේ හිත තුල පහළ වූ සංස්කාරයක්, චිත්ත සංස්කාරයක්. සිතේ සකස් වූ ආකාරයක් කියලා. ඒ සමගම ඔහුගේ හිත තුල පහළ වෙනවා. ඔතන තියෙන්නේ අසත් එක්ක ගැටෙන රූපයක් කියලා. අන්න බුදුන් වහන්සේ ආයතන විදිහට පෙන්නපු දේ, ස්පර්ශ ආයතන ලෙස පෙන්නපු දේ බුද්ධ පණිවිඩය ඔහුට එනකොට ඔහුට පේන මේ ඇහැ රූපේ ගැටෙනකොට මගේ හිත තුල මේ සංකල්පයක් පහළ වෙලා කියලා. මෙය මම නොවන විදියට ඔප්පු වෙනවා. මගේ නොවන විදියට, මගේ ආත්මයක් නොවන විදියට අනාත්මයක් විදියට ඔහුට ඔප්පු වෙනවා. ප්‍රායෝගික වෙනවා මේ චිත්ත පාරිශුද්ධිය, කාය පාරිශුද්ධිය, වචී පාරිශුද්ධිය ඇති වෙන විදියට. මේ මොහොත ඔහුගේ ක්‍රියාත්මක වෙන බුද්ධ වචනේ ඔහු තුල විශාලා මහනුවරට බුද්ධ වචනේ මතුණා වගේ ඔබ තුල ඔබ කෙලෙසෙන වෙලාවට බුද්ධ වචනේ මතුවීම විශාලා මහනුවරට දහම් පණිවිඩේ ගියා වගේ ඔබ තුල මතුවෙන. ඕක සංස්කාරයක් කියලා කියනකොටම අවධානය ඉන්නේ සංස්කාරයේ දෙසට. අන්න සතිය පහළ වුණා. ශ්‍රද්ධාව කියන්නේ බුදුහාමුදුරුවෝ සරණ යන්න තියෙන ඌමනාව. වෙන ශ්‍රද්ධාවල් ගැන අපි දොඩලා වැඩක් නැහැ. අපි දොඩන්න ඕනේ ශ්‍රද්ධාව ගැන විතරයි. එතකොට බුදුහාමුදුරුවෝ සරණ යන සසර කතරෙන් ඈතර වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන ඌමනාව ශ්‍රද්ධාව. එකත් එක්ක බුද්ධ වචනය ක්‍රියාත්මක කරන්න ඔහුගේ හිතේ සකස් වීම වීරිය. චිත්ත වීරිය. වෙන වීරිය නෙවෙයි. ඔය අපි මේ ගන්න මහා ඇඟේ තියෙන වීරිය නෙවෙයි. ඇඟේ තියෙන වීරියෙන් පුළුවන් ගල් පෙරලන්න, ගෙවල් කුඩු කරන්න විතරයි. පව් කරගන්න විතරයි. වෙන මොකක් කරන්න බෑ.
මේ චිත්ත වීරිය. ශ්‍රද්ධා වීරිය. අන්න සතිය පහළ වෙලෙතෙන්ට. ඔහුට ඔහුව පේනවා. ඔහු යනුවෙන් මෙච්චර කල් ඔහුට නොපෙනී තිබූ දේවල් පේනවා සති. ඔහුගේ හිත ආන්න හිත පේන වෙලාවට හිත ඉබේම පාලනය වෙලා හිතේ කෙලෙස් ඇසුරු නොවෙන්නෙක් බවට පත් වෙලා ඉවරයි. සමාධියේ ප්‍රථම ධ්‍යානෙ වැඩෙනවා. විවිච්ඡ කාම කියන කාමෙන් මිදුණු තත්ත්වයේ ඔහු හිත උදා වෙලා. සමාධිය වැඩිලා. නේද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි. දැන් ඔහුට තේරෙනවා මග හරි මම නිවුණා. උපන්න කුසල් පහ වුණා. ඒ කියන්නේ ඇසුරුනේ නැහැ. දැන් උපන්න කුසල් පහ වුණා කියලා දැනෙන වෙලාවේ තවත් ඔහු ගැන අරමුණක් එන්නේ නැහැ. තවත් කෙලෙසෙන අරමුණක් නම් කෙලෙසීමක්මයිනේ. සංකල්පයක් නම් කෙලෙසීම. සංකල්පයක් පහළ වෙන්නේ නැහැ. මොකද දහම තියෙන නිසා. දහම ආරක්ෂකය වෙලා ඉන්න නිසා. දැන් නම් ඔන්න අද නම් තේරෙන්නේ නැති මේ වහගෙන ඉඳපු පින්වත් පිරිසට මේක ඇහුවොත් යහන කෙනා නෙවෙයි. ශාසනය බබලෙයි. කොහෙද බබලෙන්නේ? තමා තුල. තමා තුල බබලෙන මේ කවුරුත් එහෙම වුණු දවසට හැම කෙනාම ශාසනය බවට පත් වෙන මේ කොරෝනා අතුරුදහන් වෙනවා කියන එකට සාක්ෂියක් ඕනේ නැහැ. දැනට ඉතින් තියෙන හැම විද්‍යාවෙම බෙහෙත් හොය දෙන්න. දේශීය වෛද්‍ය විද්‍යාවත් හිතන් ඉන්නවනේ හරි දීලා බලන්නකෝ. එතකොට කියන්නේ පව් ටික පවත්තන්න ක්‍රමේ හැදෙනවනේ එතන. අපි කියන්නේ මේ චිත්ත පාරිශුද්ධිය එන කෙනාගේ බුද්ධ වචනේ මේ කතා කරන්නේ. වෙනේම අපට අදාළ නැහැ. මෙතන තියෙනවා ආයු වර්ණෝ සුඛම් බලං ආයු ආරෝග්‍ය සම්පatti කියලා බුද්ධ වචනේ. අපි ඒව අමතක කරලා කතා කරේ. එතකොට ඔහු ආරක්ෂා වෙනකොට ඔහුට මේ සියලු දෙයින් රැකවරණේ ලැබිලා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මොන්න අපු හැටි. එතකොට භාවිතා කරලා බලන්න. භාවිතා කරන කෙනාගේ වචන හරි සංවරයි. අහන් ඉන්න ආසයිනේ. නිර්මල දහම නම් කතා කරන්නේ අහන් ඉන්න ආසයිනේ. අනුන්ට බහිනව නම් තමන්ගේ බොරුව ලෝකෙට ඔප්පු කරන්න වේදිකා හදනව නම් එතන අහන් ඉන්න බෑනේ. සසර පුරුද්ද දහමට නිවන් දකින්න කෙනාව පුරුද්ද දෙනකට එතන ඉන්න බෑනේ. දහම මතුවෙනකොට ඉන්න බෑනේ. ඒකනේ සංජය බෙල්ලට පුත්තගාව ඉන්න බැරි වුණේ කෝලිතුපතිස්ස දෙන්නට. ශාසනේ මතුවෙනකොට ඒ තැන්වල ඉන්න බැරිකම් හැදෙනවා. එහෙනම් දහම මතුවෙද්දී නිර්මල තැන් හොයන් එන්න අනිත් හැම කෙනාම ඉන්න තැන් වලින් කැඩි කැඩි යන්න මතුවේයි ඔය ශාසනේ බබලෙයි කියලා නේ හිතන්නේ. අපිත් විශ්වාස කරනවා එහෙම කෙනෙක් මතුවෙලා බබලයි ඔහුට ආශිර්වාද පිට මාත්මේ කතා කරේ. ඔහුට ශක්තිය වැඩේවා කියලා. ඒ කතා කරනකොට කොහේ හරි පහළ වෙයි. පහළ වෙලා ඇති. අවුරුදු 35ක තරුණයෙක්. එතෙන් බුදු වෙනකොට 35යිනේ. 29 35න් බුදු එක හරි. 35 කෙනෙක් මේ රට බේර ගන්න පහළ වෙනවා කියලා අහලා තියෙන්නේ. අනුරාධපුර සහ නුවර කුරුණෑගල අතර. අන්න ඔහුට ශක්තිය පිණිස අපි මේ කතා කරේ. ඉතින් ඒක ඉෂ්ට වේවා කියලා මේ දහම් පණිවිඩේ බලයත් අපි දෙනවා. බුද්ධ ආශිර්වාදයෙන් රට සුරකෙන්නේ තනින් පටන් ගනී. එම නිසා අපි සිල්වත් වෙමු. අපි ඔහු හරහා බුද්ධ පණිවිඩය අරගෙන නිවන් දකිමු. එච්චරයි. නිවන ඔබට දකින්න පුළුවන් ඔබ නිවෙන බව. ඔබට දකින්න පුළුවන් නිසා නිවන් දකින්න කිව්වේ. නේ නිවන් දකින්නකොට රාග දේශ මොහ ඉඳනකොට අරිහත් වෙනවා. නේද? වචන පස්සේනේ අපි දිව්වේ වචන වල තේරුම් කියන උඩ පැන්නේ. නිකන් ගියා බැලුවම අර්ථය තමන් ගාව තියෙනවා. අර්ථය භාවිතයමයි. භාවිතෝ බහුලීගතෝ කිව්වේ නේද? දැන් ඔබට මෙහෙම අපි පාර බැලුවා කියනකොට වැට අයිනට ගිහිල්ලා වැටවල් නැතුව ඇතිනේ ගෙදර. ගෙදරම තමයි වැට. කොළඹ නගරගෙන මං කිව්වේ. ඒත් අපේ ලාංකික කියෝනේ කොළඹ ඉන්නේ. එළිය බලනකොට පාර කෙනෙක් යනවා. එයා පාර කෙනෙක් යනවා කියලා දන්නේ නැහැ. එයාට වෙන්නේ අර මිනිහා යනවා. අන්න අර හොරා යන්නේ. දැන් මේ බලන කෙනා පාර යන කෙනා ඒ ගානට කෙලසිලා ඇති. දැන් අපි තුමු බලන කෙනා තමන් කියලා. තමන් කෙලසිලා නේද? කෙලසුණා කියන්නේ මොන වුණු එකටද? ද්වේෂය හිතට පහළ වුණා. ද්වේෂය මොන විදියටද පහළ වුනේ? සංකල්පයක් විදියට තියෙන සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඔන්න සංකල්පයක් ආ. මොකද්ද සංකල්පේ? අර යන මිනිහා හොරා. හොරා කියනකොට මම කෙලසිලා මං විකෘති වෙලා මං ඇද වෙලා මං අසහනයටපත් වෙලා ඉවරයි. දකින්න දේ තුලත් හිත කෙලසෙනවා. එතකොට හිත කෙලසෙන වෙලාවේ මේ වෙලාවේ සද්ධර්මයේද තිබුණේ කෙලෙස්ද තිබ්බේ? අනේ දැන්වත් හිතයි අදින් පස්සේවත් නේද?
කෙලෙස් තිබුණේ. බුදුදහම මතුවුණොත් ඔක සංස්කාරයක් කියන පණිවිඩය ඇහුණොත් ඔය වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය වුණොත් තමන්ගෙන් තමන්ට ඉස්සල කල්යාණ මිත්‍රෝ හරහා අරන් ගනිපු දේ තමන්ගේ තුල තැන්පත් වෙලා ගබඩා වෙලා තියෙනවා නේද? ඒක මතුවෙනවා. ඕක සංස්කාරයක්. ඕක උපාදාන ස්කන්ධයක්. ඕක සිතුවිල්ලක්. කියලා පණිවිඩය එනකොටම පාර යන කෙනා හතර කියලා පිළිබඳ ආපු දෘෂ්ටියත් දැකීමත් සම්පූර්ණ අහෝසි. උපන්න කුසල් අහෝසි. මොකක් නිසාද උපන්න කුසල් අහෝනේ? අහෝසි උනේ බුද්ධ වචනය Taman තුල පහළ වූ නිසා. දැන් ආයි හිතෙනවද දහම තියෙන වෙලාවට අරය හතර කියලා නෑ. ඇයි? දහම S2 වෙලා. දහම ඥානය වෙලා. චක්කුං උදපාදී. දහම S2 වෙලා. ඒ බුද්ධ පණිවිඩය S2 වෙලා. බුද්ධ පණිවිඩය තමන්ගේ මනසින් තීන්දුව ගන්න තීරකය වෙලා. තීරණ ගන්න මූලිකත්වය ලැබිලා. දැන් නම් සතුටු ඇතිනේ මෙච්චර අවබෝධ වෙනවනම්. තීරණේ බවට පත් වෙලා. එතකොට ඥානං උදපාදී. තමන්ට අවබෝධ වුණා උපන්න කුසල ඔන්න මගේ අකුසල් පහ වෙන්නේ මේකයි ක්‍රමය. නූපන්න කුසල නූපදින කෙනේ සංකල්පයේ රූපෙට එන්නේ නැත්තේ බුද්ධ වචනේ තියෙනකන්. එහෙනම් බුදුහාමුදුර සරණ ගියා නම් මම සිල්වත්. සීලය මගේ මේ මොහොතේම සකස් වුණා. මගේ හිත සමාධිගතයි කියන්නේ හිතේ තියෙන දරුණුකම් මෙල්ල වෙන එක සමාධිගත වීම. හිතේ තියෙන කෙලෙස් වලින් අසංවර වීම නතර වුණා සමාධි. ප්‍රඥා. Taman භාවිතා කරන නිසා ලැබුණු බව දන්න බව. සමාධිත්‍යනේ ප්‍රඥාව. සීල සමාධි ප්‍රඥා වැඩුණා. දැන් එයා සීල සමාධි ප්‍රඥා වඩන්න මහ ගොඩක් දේවල් කරාද? දැන් මොකද්ද? කල්යාණ මිත්‍රයෝ හරහා ශ්‍රවණය කරපු සද්ධර්මයේ ඔහු තුළ මතුවීමමයි ඔහුගේ සීලේ පහළ වීම කියන්නේ. දැක නේද? බුද්ධ වචනේ ඇවිල්ලා කරපු දේ. දැන් ඔබ මේ දහම අහන්න මහන්සි වෙනවා ඇති ලාංකිකයෝ, බ්‍රූත ලෝකවල ඉන්න, പ്രേත ලෝකවල ඉන්න මිනිසුන් මේක වහගෙන ඉන්නවා දෙවියෝ. අහන් ඉන්න එපායි දහම තියෙන තැනකට ඇවිල්ලා. ගැලවෙන්න බැහැනේ ඉතින් කාටවත් නැතුව. ගැලවෙන පණිවිඩය හොයාගන්න උත්තරමට බුද්ධ කියන වචනේ භාවිතා කරන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ. එතකොට දැන් අහද්දී ඔච්චර නිවෙනව නම් භාවිතා කරාම සදහටම නිවෙනවා. දැන් හිත නිවුණ ධර්මිනිය හොරා කියනකොට හිත ගිනි ගත්තා. ඒ පණිවිඩය අතුරුදහන් වුණාම හිත නිවෙනව නේද? හිත නිවෙන්නේ ඒ පණිවිඩය අතුරුදහන්නේදී තවත් පණිවිඩයක් එමෙන් නෙවි බුද්ධ පණිවිඩය පහළ වීමෙන්. අන්න ඒක තමයි කුසලය කියන්නේ. අකුසලේ නැති තැන. එයත් ධර්මතාවක් කියලා අවබෝධ කරගන්න දැන් මෙහන් දෙපා. මොකද අපි ඉතල පාර හදලා පාර වහලා දාන එක නේ කරන්නේ යන්න ඉස්සලා නෑ. පාරේ ටික දුරක් ගිහිල්ලා බලන්න මේ බේරෙන තැන මමෙක් නෑ. එතන තියෙන්නේ ආර්ය ධර්මය. එයත් තියෙන්නේ ධර්මතාව කියලා දකිනකොට අව්‍යාකෘත පට්ටමට එනවා හිත. අකුසල ධම්මා, කුසල ධම්මා, අව්‍යාකෘත ධම්මා. ඔක්කොම ධර්මතාවල්. මහා ගමනක් පොඩි කෙටි කලක් ඇතුළත අවබෝධ වෙන්න එන්න ගමන කොට වෙනවා. කොට වෙලා ඉතින් එයා පරමාවිස විඳී විශාකාවල හිටියා වගේ. එහෙමනේ යෝන මහා විශක් ඉඳලා මේ ඇවිද ගන්න බැරි වෙන්නේ නේ. ප්‍රත්‍යඥය හිතන ඇති. නෑ ඔබ ඉඳී ජීවත් වෙයි. හැබැයි ඔබ හිතෙන් පුදුම සතුටක් ලබන කෙනෙක් බවට පත් වෙනවාමයි. ඒක කාටවත් නවත්තන්න බෑ. ඔහු හිතෙන් සතුට වෙන බුද්ධාලම්බන ප්‍රීතිය හිතෙන් භුක්ති විඳින පුදුම සීලවන්තයෙක්. අපි අමතක කරන්න හොඳ නැහැ මේ පින්බර වෙසක් මාසේ බව. වෙසක් එකට තව දවස් දෙකකට පස්සේ වෙසක්. බදාදා වෙසක්. අද ඉරිදා. ඉතින් බුදුන් වහන්සේ මේ ලෝකෙට පහළ නොවන නම් සතර පෙරමිති දැකලා ඔහු ධනාත්මකවාදී වෙලා ගෙට වෙලා හිටියා නම් ඔය කියන විදිහට මේ ලෝකේ කවුරුවක් ගැලවෙන්නේ නැහැ. උන්වහන්සේට හිතුණා. එහෙනම් ඔබට හිතෙන එකෙන් ඔබ නිසා තව ගැලවෙනවා. යම් පිරිසක් එක්කෙනෙක් හරි ඔබට මේ පණිවිඩය දෙන්න පුළුවන් වෙනවා. ඔබට ආලවන්ත වෙන දෙවියෙකුට හරි ඔබ මේ පණිවිඩය යනවා. ඔබට ආලවන්ත වෙන භූතයෙකුට හරි පින්වතෙක් බවට පත් වෙන ඔබ මේ පණිවිඩය යනවා. ඔබට නොපෙනුනාට ඒව වෙනවා. නෙපෙනුනාම නැහැ කියන්නේ නොදන්න කමටනේ. කැමර වලටත් අහුණු වෙනේම තියෙනවනේ මේ ලෝකේ. ඉතින් ඒව ඔප්පු කරන්න කාටවත් බෑ අපිට. වැඩකුත් නැහැ. ඒක ඔප්පු කරලා නිවන් දකින්නේ නැහැ මිනිස්සු.
මිනිස්සු දෙයියෝ දැක්ක කියලා නිවන් දකින්නේ නැහැ. ඒක තව රූපයක් ඒකෙන් කෙලෙසෙනවා. දෙයියගේ ඔටුන්න ඉල්ලනවා. දෙයියා වගේ මාලයක් දාගන්න බලනවා. තව කෙලෙස් ගොඩක් විතර නිසයි දෙයියෝ පේන්නේ නැත්තේ. මගපළලාභින් ළඟට එන්නේ ඉන්නේ කෙලෙසෙන නිසා. එතකොට දහමේ මේ මුල් අවස්ථාව අවබෝධ කරගන්න. එතකොට අර පාර දිහා බලනකොටම පාර යන කෙනා හොරෙක් කියලා පේනකොට හිත කෙලෙසෙනු හැටි මේ පොඩි අවබෝධ ඥානය මේ මහා ඥානය ලබාගෙන මේ පොඩි උපමාව අවබෝධය පිණිස යොදා ගන්න. එතකොට හරියනවා. පාර යන කෙනා පේන්නේම හතුරෙක් කියලා. හතුර කියලා හිතෙනකොට මම අසංවරයි මං අසහනයටපත් වෙලා. මගේ සීලවන්ත මූණක් තියෙන්න පුළුවන් දේ වෙලාවට. මූණ මොන වගේද? හොරෙක් දිහා බලන්නේ මොන මූණකින්ද? මෛත්‍රී මූණකින්ද? මොන මූණක්ද තියෙන්නේ? වෙසක් එකට කඩේ පොඩි ළමයින්ට විකුණන මූණක් තමයි තියෙන්නේ. නේද? දල රාක්ෂ යක්ෂ මූණක් තියෙන යක් මූණක් තියෙන්නේ. අන්නේ යක්ෂ අන්නේ හැදුණු විකෘතිය සංවර කරන්න තමයි බුදුපහස බුදු සෙනෙහස ඔබට ලැබුණේ. මේක සංස්කාරයක් කියලා හිතනකොට අන්න උපන්න කුසල් පහ වෙනවා කියන්නේ උපන්න අසහනයෝ උපන් පාපියෝ සියල්ල හිඳෙනවා බලන් ඉද්දි. ජීවමාන දහමක් පොඩ්ඩි දහමක් කරලා බලන්න. සෝවාන් වෙන්න කිනම් දහමක් නුවණින් විමසිය යුතු සීලව සූත්‍රය. පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස ගඩයක් ලෙස හුලක් ලෙස සැතක් ලෙස මෙනෙහි කරන්න කියලා අතිපින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා කෝටිත මහරහතන් වහන්සේ විමසපු ප්‍රශ්නයකට අපි වෙනුවෙන් අහපු අපේ බර කරටගෙන අපි වෙනුවෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුර උතුමන් වහන්සේ අනුදැන වැදෑරුවා. රහත් වෙනකම් උපාදානස්කන්ධය මෙනෙහි කරන එක කරන්න කෙලෙස් වලට ඔබ තුල පවතින තියෙන ඉඩ හොසි වෙනවා. අඩු වෙනවා. ඒක තමයි වීරිය මේ ශාසනයේ තියෙන. ශාසනය පිටන්නේ සිතේ. අන්න හිත සංවර වෙන්න. ඔබ එදා බුදුහාමුදුරුවෝ පහළ වූ දවසේ මේ ලෝකේ මල් පිපුණා. පොඩි ගස්වල මල් පිපුණා. කුඩා ගස්වල පලහට ගත්තා. ඒවා රසය අධික වුණා. ඒවා කෑම බඩගින්නනේ වුණා. අන්නේ පරිසරය මෙහි හැදෙයි. ඔබ මේ ලබා ගන්න පොඩි දැනීමකින් පොඩි අවබෝධයකින් ඔබ සිල්වත් වෙනකොට ඔබට පහළ වෙයි ස්වයං ජාත පළතුරු ස්වයං ජාත ආහාර. ඉබේ පහළ වෙන. තමන්ගේ පිනට පහළ වෙන්නා වූ දේවල් තමන්ගේ පින ඇවිස්සෙන්නේ තමන් නොකෙලසෙන දවසට හිත නිවෙන දවසට. තමන් කෙලසෙන දවසට හිතේ පහළ වෙන්නේ පවුනම් පව් තියනකොට ගහේ ගෙඩිය හැලෙනවා. ඉදෙන් ඉස්සෙල්ලා හැලෙනවා. හේතුව අපි දන්නේ අපි ඉරට බැනලා නිකන් ඉන්නෝ ඉර පාන නිසාද කොහෙද ඉර දැකලලු හඳ දැකලලු ගෙඩි මේ බොල් වෙන්නේ. අපේ දේවල් අපි කවදාවත් පිළිගන්නේ නැතුව කතා කරපු જાතියක් වෙලා අපි. අපේ අඩුවක් වෙන්නේ නැති. නේද? ගෙදර තියෙන ගහේ ගෙඩිය බොල් වෙලා හැලෙන්න මගේ මොකක් හරි අඩුවක් වෙන්නේ නැත්නම් හොඳට ගස් කොළන් වල පළ දරන්නේ සීලවන්තයෝ ඉන්න තැන් වල නම් උතුමන් ඉන්න තැන මහාධික පළ දුරක් දරන්නේ පොහොර දාලා නෙවෙයි. බලයට පින් බලයට හැදුනේ. අටුකුටු සරුනේ සීලව අපේ කවුරුත් ඉතින් මේ ආසයිනේ. සීවලි මහරහතන් වහන්සේට උන්වහන්සේ පහළ වෙලා මේ පොහොර ගැහුවේ නෑ කුඹුරු වලට අටුකුටු සරු වෙන්නේ. එහෙනම් දැන්වත් තේරුම් ගන්නකො අපි සෙල්ලත් වෙනකොට මේ සියල්ල වෙනස් වෙයි. දැන් මහන්සි වුණත් හිටෙව්වත් කරලයට 4යි 5යි. මුං කරලා හැදෙනවා 4යි 5යි. වෙනද 12ක් 14ක් ඇට හැදෙනවා. දැන් කරල දිගයි දෙපැත්තෙම පුස් ඇට තියෙන්නේ. මැදින් තියෙන එකක් දෙකක්. මහා ගොඩක් ගෙනල්ලා චුට්ටක් අස්වැන්න ලෙස ගන්නවා. එම නිසා අපිට හම්බෙන්නේ අපි දුසිල්ලත් නිසා ලොකු මිලකට. ගොවියත් ඉතින් නිතරම ඉන්නේ වෛරෙන්. අස්වැන්න හරි නැහැ කියලා වෛරෙන් ඉන්නේ. ඒක කවදාවත් ඔහුට ඔප්පු වෙන්නේ නෑ. මොකද මගේ මොකක් හරි අඩුවක් ඇති අස්වැන්න අඩු වෙන්නේ නේ. මට ලොකු අස්වැන්නක් එන්න නම් මං ගාව ලොකු වෙනසක් තියෙන්න එපේ. මගේ ගාව සීලය තියෙන්න එපේ. අන්න එහෙම ඔබට කවදා හරි හිතෙයි. මේ වෙනස් වීම තුල ඔබේ සියලු පෙරපින් මතුවෙන
පෙර පින් ඔබ කරපුවා මතුවෙන ඔබ ජීවත් වුණු කාලයේ අනමතග්ග සූත්‍ර වංශේ බුදුන් වහන්සේ දේශනා කරනවා කෙලවරක් පේන්නේ නැහැ ඔබ සසරට ආපු. අනමතග්ගෝ භික්කවේ පුබ්බේව කෝටි න පඤ්ඤායති. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජන. මේ අවිද්‍යාව නිසා භවයට ආපු නුඹලගේ කෙලවරක් පණවන්න බැරි. එහෙනම් ඔය කෙලවරේ පින් කරන්න ලැබුණු අවස්ථාවල කරපු පින් ඕන තරම් ඇති. අපි බුදුන් වහන්සේට දන් දීලා ඇති. මේ හැම කෙනාම රහතන් වහන්සේට දන් දීලා ඇති. සක්විති රජවරුන්ගේ ගෞරවයට පාත්‍ර වෙලා ඇති. උන්වහන්සේලා යටතේ සිල් අරන් ඇති. මේ පින් පළ දෙන්න විදියක් නැහැ මේ මොහොතේ අපේ හිතේ පව තියෙන නිසා. අපේ හිත සීලවන්ත වෙනකොට අන්න පෙරපින් පළ දෙන්න ගන්නවා. ඒකනේ බෝධි පූජාවක් කරාම මේ අපලයින් වෙනවා කියන්නේ පව් ටික අහෝසි වෙන එකනේ. දැන් ඉතින් හොඳ දේ කරාම එහෙමනම් දැන් හොඳ දේ කරන්න. අන්න එතනින් මම මේ දේශනේ කෙටියෙන් කරේ. අවසන් කරන ඔබ මම හිතනවා ලංකාවේ නෙවි මුළු තුන් ලෝකෙම මේක අහන්න ඕන මේ පණිවිඩේ අහලා අපි හිත සංවර කරගන්න හිත නිවා ගන්න සචිත්ත පරියෝධ පණං ඒතම් බුද්ධාන ශාසනං හිත සංවර කරගන්න හිත සිල්ලත් කරගන්න හිත නිවා ගන්න සම්බුද්ධ වචනේ භාවිතා කරන්න කොරෝනා කියන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒක ඉස්සරහා ඒ වතුරු දහන්න වෙනවා මේ බුද්ධ වචනේ බුද්ධාලෝකේ ඉස්සරහා ඔබට ඉදිරියේදී ඒව දකින්න පුළුවන් වෙයි අන්නේ සඳහා මේ රටට ලෝකෙට තුන් ලෝකෙට උදව්වට මම මේ පණිවිඩය කතා කරේ මේ බුද්ධ පණිවිඩය තුන් ලෝකෙ හිතසුව පිණිස වේවා. දෙවියන්ට, බ්‍රහ්මයන්ට, සතර අපායට, මනුස්ස ලෝකෙට හිතසුව පිණිස වේවා. නිවන් මඟ පිණිස වේවා.